Soalnya itu dan nanti buka dia lekat tiba nih, buka dia lekat berman. Jadi एक सापेक्ष अड़ुई मात्र नहीं අටලෝ දහමට කම්පාවන්නේ කොයිසා දුරකටද කොයි ප්‍රමාණයකටද සාපේක්ෂවද දැන් අපි වචන වලින් කතා කරුවොත් ඒ ප්‍රමාණය දන්නේ තමයි සාපේක්ෂව ඒ කියන්නේ මට සාපේක්ෂව මගේ වෙන කාට හරි සාපේක්ෂව න්යාගේ දුක කියන්නේ පොදු නෑනේ ලෝකයේ තුල තියෙන දුක හදාගත්ත ලෝකයේ එතකොට ඒක මට ඒක විපාකය මට නෙවෙයි වෙනවනේ විපාකය තුල දුක සැප පණවන්න බැරුව යනවා විපාකේ මේ පෞද්ගලිකයින් කෙනෙකුට පෞද්ගලිකව දැන් ඔබ ධර්මය හොයාගෙන ආවේ මොකක් නිසාද මේ හරි ඔබට දුකෙන් නිදහස් වීම පිණිස තමයි ධර්මය භාවිතා කරන්නේ එහෙනම් මොකක්ද ඔබට තියෙන දුක ඊට පස්සේ තමයි ඒක අවබෝධ වෙනකොට තමයි දන්නේ ඒක එහෙම එකක් පිළිවෙල නැහැ. ඒක එහෙම එකක් පිළිලා නැහැ කියලා දැනගත්ත වෙලාවේ තමයි මේ ඒ කියන්නේ දුකක් කියලා දෙයක් පිළිලා නැහැ පිළිලා නැහැ ඒක තමයි රවටිලා තියෙන්නේ. ඒ රවටිලා ඉඳලා තියෙන්නේ. හොයලා තියෙන්නේ. හොයන්න ඉඳලා තියෙන්නේ. හොයන්න ගිහින් තියෙන්නේ. ඒ ඔක්කොම එකටම තමයි නැතුවේ. ඒක නැතුව යනවා නෙමෙයි වෙන්නේ. දුක් එක නැතුව යනවා. හොයන්න ආව කෙනා වෙනම නැතුව යනවා. හොයන දේවල් නැතුව යනවා. හොයන්න යන මුනිවරු නැත්. එහෙම නෙමෙයි වෙන්නේ. එතකොට එතනින් එහාට හොයන්න දෙයක් නෑ. දුකක් නෑ. හොයන කෙනක් නෑ. ඊට පස්සේ ඉතින් අර ඒකත් දෙන්නේ නෑ. ඒකත් ඉතින් ඒක නිකන් ක්‍රියාවලිය කියන්න බෑ. ක්‍රියාවලිය කිව්වත් ක්‍රියාවලිය හදාගන්නේ. ලෝකෙ තුලයි. දැන් දැනන්නේ කොහොමද ඒක? දැන් දැනන්නේ කොහොමද දැනන්නේ කොහොමද එහෙම එකක් දැනන්නේ නැද්ද? ඉතින් මට නම් උගම වෙනවද මට දැනෙනවා මට වැරදි යන එකක් දුකක් දැන් ගෙදර ඉන්න එකක් දුකක් මට මොනවා කරන්න කියන දුක. ඒක තමයි ඇත්ත. මම කියන්නේ ඒක තමයි. ඒ මම කියනවා මටත් දෙලා තියෙනවා. මේක තමයි. දැන් ඔන්න නිකන් හිතන්න මෙහෙම දැන් අපි මේ කාම ලෝකේ ඉඳී එහෙම නැත්නම් ඊළඟදී රස්සාව කරද්දී ඒ මොකද්ද හිතුනේ ඊගොල්ලෝ මේක නම් මහා දුකක් ඊටදී හොඳයි නිවන් දැකලා බ්‍රහ්මණ වේලා නිවන් දැක්කොත් සබයි කියලා. දැන් ඒකත් උනා නෙමෙයි. දැන් ඒකත් උනානේ. දැන් ඒකත් ගන්න නෑ. දැන් මට උදේනවා. අන්න එහෙම වෙනවා කොහොමද? ඔන්නෝම වෙන්න ඕන මං කියන්නේ. ඒ ගානත් දුක නැති වෙන තැනමනේ සපක් නැතුවේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කටු කකා හිටියා මස් කටු. ඔව්. ඊට පස්සේ හොඳ මස් පළු ගාක් ගණන් හම්බ වුණා. ඒකත් කෑවා. ඒකත් ඉපා. මේ නිවන ගැන සමහර ගැන. යන්නේ වගේ එකක් නේද? දැන් මට කටුත් ඕනේ මසුත් ඕනේ දෙන්න උඹන්න ඒක. ඒ උදේ කතා හරියට ඉන්නේ. එහෙම තමයි. දැන් ඔය දන්නකො රස්සාවට යන එකක් දුකක්. රස්සාවට යන්නේ දුක ගෙදරින් එකක් දුක නෙමෙයිද? අවදියෙන් ඉන්න එකක් දුකක්. විදාගෙන මේ ජීවිත එකක් දුකක් නෙමෙයිද? සාමාන්‍යයෙන් පරිපිරීමක් වගේ ඒක දැන් ඉන්නවා බලන්න. ඒ අවබෝධයෙන් කරගන්නවා. අන්නේ වගේ තත්ත්වයකදී දැන් අපි කියන්නේ මෙතන දැන් මේක මේ විදිහේ මල ටිකක් කියලා දැන් අපි පරිදිනා කියන්නේ. දැන් අපිට එතන සපක් නැහැ. හරි එතන සාපේක්ෂ වඩුයි කියලාද? නෑ නෑ මෙහෙම හිතන්න දැන් ඒක එහෙම ලෞකික ලෝකයේ දුකක් උනේ රස්සාව කරන එක නැත්නම් ඉස්කෝලේ යන එක මොකක් හරි ජොබ් එකක් කරන ඒවා පාරවල් වල කඩවල් වල ඕවා මේකම දුකක් නේ. නේ ඒකට ඔකෙන් නිදහස් වුණාට පස්සේ ඊට අනුව සැපයක් නැද්ද? නිවනක් නැද්ද? ඔව් ඔය තමයි සාපේක්ෂ රාගය. සපක් කියනවා. හරි. හරි එතකොට අර හොයාගෙන කන එකයි
මේ නිකන් විශ්වයේ ස්වභාව ධර්මයෙන් ලැබිලා පරිහරණය කරන එක. තමන් ඔයාගේ පරිහරණය කරන එක ලැබිලා පරිහරණය කරන එක. එතකොට ඔය දෙකේදී මමත්වය ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම පුද්ගලයා නැති කෙනෙකුට ඔයකින් ගැලපෙන්නේ මොකද්ද? ඔව්. පුද්ගලයා නැති කෙනෙකුට ගැලපෙන්නේ මොකද්ද? වෙන කරන්න දෙයක් නැහැ නේද? ඉතින් ඉන්නත් එපා දැන්. වෙනවා පාරක ඉන්නත් එපා මොකද්ද ගැලපෙන්නේ? දෙවෙනි එකනේ. මොකද්ද දෙන්නේ? කියන්නේ ඒක පොයි පොයි කණ්ඩ අවස්ථාවක් නැහැ. අන්න ඒකයි ගැලපෙන්නේ. ඒක නිසායි මේ මෙහෙම වෙලා තියෙන්නේ. ඒක. පොයි ස්වභාවය. ඒකත් දැන් ඒ ටික හිම වෙලයි කියන කට්ටිය අර පළවෙනි පැත්තට යනවා නම්. ඒක ඒක වෙන්න බෑනේ. මං කිව්වේ ඒකනේ මේෂන් වැඩි ගැන ඉගෙනගෙන මේෂන් බාස් මේෂන් පිටිපදින්න ඕන. දැන් වෙන මොකක්ද කරන්න යනවා අය. ඒක කොයි කන්නේ ඉතිරිලා කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කරන්න ඕනේ අද සාක්ෂිය තනුව ජීවත් වෙච්ච කෙනෙක් විශ්ව ධර්මය අවබෝධ වෙච්ච කෙනෙකුට මම කියන්නේ අතහැරලා ජීවත් වෙන්න බෑ අතහැරලා ජීවත් වෙන්න කියලා. මත්නම් අතහැරලා ඉන්න බෑ. අතහැරලා මම ඉන්නේ. අතහැරුණොත් සාපවල. මට ඒක පැහැදිලි වුණේ බලන්න. මොකද? එහෙම ඒක අපිට අතහැරියොත් අල්ල ගන්නවා අතහැරෙන්න ඕනේ කියලා කියනවා. ඔව්. දැන් අපි දැන් මෙහෙම දාන්නක දැන් මෙහි ගියමු මෙහි මොකක් හරි වුණා දැන් අද පිටව තිබ්බා. ගියමු දැන් මේකයි වයි වැඩක් හරි මම කියනවා මම මේක දැන් මම ආදිගේ ප්‍රශ්නයක් දැන් මම අතට දාන්න කයින් මේ මල් වල වතු දාන්න ඕක දාන්නේ නැහැ මම දාන්න ඕනේ මම එහෙම අතහැරලා ඉන්නවා. මම සාක්ෂිය කරගෙන ඉන්න කෙනෙක් මට මම ඒකෝද කොහොමද ඒක බෝසත් දුක්ගදාව යාපු කෙනෙක් මට එහෙම ඉන්න බෑ. හරි. නේද? මට එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් තියෙන කොයිතරම් දුරට තේරෙනවද ඒගොල්ලන්ට? ඒක ඔබහන්සේට අර කරන්න ඕනි කියලා අවශ්‍යතාවයකුත් නැහැ. ඒක කරන්න ඕනිම කියලා අවශ්‍යතාවයකුත් නෑ ඕනේ හින්දා නෑ ඕනම කියලා දැන් අපි පීඩාවකින් කරනවත් නෙමෙයි. එතන කරන එක ඒක පීඩාවක් වෙන්නේ නැහැ. කලාවල් වල හැදෙන්න ගන්නවා කවුරුත් ඔතේ කොහොමද ඉන්නේ? හැදෙනවා. දැන් ඒක නෙමෙයි කියන්නේ. ඒක නදස් කලේ. අතහැරෙන්න දෙයක් නැහැ නේද? නාගල තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවත් පොඩ්ඩක්වත් ඉස්සිලක්වත් තේරුන්නේ නැහැ. ඒකේ වැඩි. මම කියන්නේ කියන කතාව. අර දුක පුණ්‍යයක් ගැන නෙවෙයි මම කියන්නේ. වෙන සිද්ධියක් ගැන මම කියන්නේ. ඒවා අතහැරෙන්නවා කරන්නේ නැහැ අතහැරලා ඉන්නත් බෑ. හැබැයි එහෙම හිටියොත් ටිකක් දුක අඩු වෙයි. කොහොමද? අපිට අත අරින්න ගියාම හරි අතහැරෙන එකයි දෙකක්නේ. දැන් ඔය අතහරින කට්ටිය ඉන්නව නේද? ඔව්. ඔය අතහරින කට්ටිය ගැන පොළේ දැන් ඒගොල්ලොන්ට ආයෙ අල්ලගන්න පුළුවන්. ඒක තමයි. ඔය ඒගොල්ලොන්ට ආයෙ අල්ලගන්න පුළුවන්. ඒගොල්ලෝ අතහැරලා තියෙන්නේ මේකන් දැනුමෙන් අත හරිනවා කියන තැනම අල්ල ගන්න පුළුවන් කියන තැන තියෙනවා. ඒතර මට ස්වාමීන් වහන්සේ කිව්වක මට දැන් මෙහෙම අත හරිනවා කියන තැන ඔය වෙලේ හරි අතහැරුණොත් හරියට හරි. අල්ල ගන්නවා කියන එක තියෙනවා. අත හැරෙනවා කියන තැන ඒක නෑ. අතහැරෙන්නවත් දෙයක් නැහැ නේද? මම දැන් මේ අතහැරෙන්නවත් දෙයක් නැහැ. දැන් එහෙම හරි. ඉතින් එහෙම ගුවම මම දැන් පස්සෙන් ගැලවිලා යනවා එකක් වගේ විදිහට. ඒ කර්මාර්ථයක් නැහැ මේ මම ගුණයි ඉතින් මොකද ගන්නේ වගේ කන්නේ. එහෙම කන්නේ මම ඇතුලේ ඒකාන්තයක් නේ. එහෙම එකක් අපිට දකින්න ඕනේ නැහැ මම මේ කියන්නේ. ඔව් ඒක හරි. ඒ මුදින් පල්ලෙන් බලන එකක් නෙමෙයි මම මේ කියන්නේ.
මොකද කරන්නේ? පාට පිට ගහන්න කියන්න පුළුවන්. ඒත් තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒකයි. දැන් මෙහෙම අරගෙන පෙන්නන දෙකයි කියලා පෙන්නනවා. මේ ඔයගොල්ලෝ පෙන්නන්න පුළුවන් මට ඔය. ඒකෝට තවත් අවුල් වෙනවා. ඒකයි. මම කියන්න දෙනවා. තේරෙන්නේ ගන්නත් නැහැ ඉතින් තාම. ඊට පස්සේ කියයි අද වැඩි කොම් කරනවා. ඒකට සම්බන්ධ සියල්ල අතහැරිච්චාය සියල්ල අල්ලගන්න. දැන් මොන විදියටද ඔය මේ තේරුණාද දන්නේ නැහැ ඉතින්. ඒක නේද? සාසු මොන විදියට තේරුණාද අහලා බලනකොට තමයි තේරෙන්නේ තේරිච්ච තරම. ඔන්න අපවා ගන්න සියල්ල අතහැරිච්ච මුනිවරු සියල්ල අල්ලගන්න ආසීර්වාද. ඔන්න ලියන්න. විශ්ව කෝෂයේම ලියලා තියෙනවා. සියල්ල අතහැරිච්ච මුනිවරු සියල්ල අල්ලගන්නවා. මොකක්ද මේ කියන්නේ? මොකක්ද මේ කතාව කියන්නේ? ඔකේ කියවල කොල්ලද? සියල්ල අල්ලගන්නවා. ඒක තමයි ඉන්නන්නේ. හැබැයි කතාව විස්තර කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ කියනවා ඇතුලේ ලොකු කතාවක් කියලා. ඒ කතාව දන්නේ නැහැ. ඒ පාරේ කියපු කෙනෙක් කැරෙන්න වෙන කිසි කෙනෙකුට ඒ කතාව විස්තර කරන්න බැහැ. ඒ කතාව ඇතුලේ තියෙන සාධාරණ කතාවක් ටිකක්. බෝධිසත්ව චර්යාව තියෙන ඒ කතාව ඇතුලේ. ඒක තියෙනවා. බුද්ධ කාර්මිකාව පුරන මේ බෝධිසත්වවරු සසර පුරපු කාලය තුළ මේක පිළිවිලා තියෙනවා. ඊට පස්සේ ඒක අවබෝධ කරාට පස්සේ උන්ට විශ්ව ධර්මයේ තුල ඒක පිළිවිලා තියෙනවා. අන්න ඒක ප්‍රකාරණය කියන්නේ. සියල්ලට දෙන්නේ සියල්ලට. මොන වගේ දේවල්ද මේ අල්ලගන්නවා කියන්නේ? සියල්ලට ඇරිච්ච මුනිවරු අල්ලගන්නේ ඒ ටිකක් කියන්න බලන්න. සියල්ල අල්ලගන්න. සියල්ල මගේ කරගෙන කරනවා. ඉස්පෙරේ. මොන ඉස්පෙරේ? අය ඒක තේරෙන්නේ නැහැ. සියල්ලම බවට පත් වෙනවා. නෑ ඒක තේරෙන්නේ නැහැ. හොඳින් නෑ. විශ්ව කරනවා දෙයක්. වගේ හොන් කියලා නැහැ. මේක විස්තර කරනවා. පොත්පත් අධ්‍යයනය කියන්න පුළුවන් පිටු. ඒක ඇතුලේ. කොමාවගේ මොනවා කියනවා. ඒක ගන්න සියල්ල අතහැරිච්ච මුනිවරු සියල්ල අල්ල ගන්නවා. මම කියන්නේ ඒක කතාව. අර ගහේ කතාවම ගමුකෝ. කැලේ තියෙනවා මැලවිලා යන ගහක් තියෙනවා. ආයුධයට මේ විදුලිය දානවා අවසර මැලවෙනවා කියන නිකන් හිතන්නකො. ඒ ගහට ගිහිල්ලා අල්ලගෙන වතුර දානවා. මුළු ජීවිත කාලයම විදා ගන්නෙ නැහැ. තමන්ගේ වැඩ ටික කිසි දෙයක් කරගන්නෙත් නැහැ. මේ අර ගහටම වතුර දායි. ඉතින් අර අල්ලගෙනමයි ගහ. ගහ අල්ලගෙන ගහට වතුර දායි. lagi gimana tuh mau ඔයගොල්ලෝ දැන් මේ අතහැරීමයි අල්ල ගැනීමයි දෙක ඔයගොල්ලන්ට මොකක් කියලාද කියන්නේ දෙකක් නෑ මොකක් කියලා කියන්නේ ඔයගොල්ලන් ලෞකික ඒ ප්‍රශ්න නිසා නිකන් තමයි ලෞකික ඔන්න ඔබේ ප්‍රශ්න අල්ල ගැනීම අතහැරීම දෙකම ලෞකිකයි ඔයගොල්ලෝ ඒක නිසා නිකන් දකින්න බෑ මේ රහස දන්නේ නැහැ මේ අලප්පාදී බෝධිසත්වවරු විතරයි ඒක දන්නේ
එතනම දාන්නේ. බෝධිසත්ව වරු ජීවිතේ පූජා කරා කියලා කියනවා. මේ අර දහම්සොට ජාතකයෙන් පෙන්නන්නේ ඒවා. ඔය ජාතක පොතෙන් පෙන්නන්නේ බෞද්ධ සාහිත්‍යයේ ඒ කතාවල් ඔක්කොම. ඔයගොල්ලෝ ලෞකික විදියට ඒක කරා. ඒ අතහැරීම වෙලා තියෙන්නේ. ලෞකිකයි. අල්ලගැනීම ලෞකික. අතහැරීම ලෞකික. ඔයගොල්ලෝ. ඒක තව අගහිරියක් නැතන් තියෙනවා. තව හිරියක් නැතන් තියෙනවා ඉතින් ඔය අතහැරීම කියන තියෙනවා. ඒ මොනවා කියන්නේ? ඊටේ මම මේක නම් තමයි. ඉතින් ලෑස්තිද මම කියනවා. මොකක් කියන්නේ? මොකක් කියන්නත් නෙමෙයි. වෙනමත් නෙමෙයි හැබැයි. ඔයගොල්ලෝ වෙන මොකක් හරි වෙන්නේ ඒ ලෞකිකයි කියන්නේ ඒකනේ. ඔය අපහැරීම ඔක්කොම ඔයගොල්ලන් ලෞකිකයි. මොනවා උදාහරණයක් මම කියන්නේ දින වෙනුවෙන් අතහැරීමට උදාහරණයක්. ඒක ඉදිරියට උදාහරණයක්. මොනවා වගේ උදාහරණයක් කියනවා. උදාහරණ හතර කියන්නේ. අපි හිතමු ස්ත්‍රියක් ඉන්නවා. තරුණ ඒ ස්ත්‍රිය සියල්ල ඒ ස්ත්‍රිය ගණිකාවක් වෙනවා. මේ ගණිකාවක් කියන්නේ මේ ස්ත්‍රිය. යාගේ කවුරුවක් මේ පෝෂණය කිරීමට වන්නෝනේ. ලෝකයේ පරෝපකාරයේ පිණිස අන් අය වෙනුවෙන් අන් අයට සේවය කිරීමට කියලා අපි උදාහරණයක් ගමුකෝ. ඒක අහලා කියනවා කියන්නේ. කියමු එකක් කියනවා. මේ තමන්ගේටත් නෙමෙයි. අපි ඒක තව වැඩිපුර ගන්නවා නම් තමන්ට ඉන්න මේ තරහම කාර්යයට වෛරය කියන්නේ මේ නපුරුකම් කරන මිනිහව පෝෂණය කිරීමට ඒ ජීවිත කාලෙම ගණිකාවක් වෙලා ජීවත් වෙලා එතනින්ම යන්න තීරණය කරනවා. අර තමන්ටම මේ අහිතක් කරන වෛරක්කාරයට ඔහු ඒ රැකියාව කරලා ඒකෙන් පෝෂණය කරනවා. උදාහරණයක් ගන්නවා. අන්නේ වගේ අතහැරීම මොකක්ද ඒක? ඒක මොකේද අතහරින්නේ දැන් එතකොට ඔය ඒ උදාහරණයක් තුන් තියෙනවා. මොකේද අතහරින්නේ? මොකක් ලබන්නේ දැන් යා? ඉතින් අන්නේ වගේ එකක් මම කියන්නේ. අන්නේ වගේ එකක් මම කියන්නේ. මොකුත් නැහැ මුක්තියකුත් නැහැ. මොකුත් නැහැ නේද? කිසිම දෙයක් නැහැ නේ. ඉතින් නෝද ඔයගොල්ලෝ මේ අතහැරීමයි අල්ලගැනීමයි කොහොමද ලෞකික වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පොදුසත් චර්යාව කිසි කෙනෙකුට වැඩි වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ අහුවෙලා ඉන්නේ. ඒක වැඩක් ඕනම දෙයක අපිට වෙන ස්වභාවයට වැඩිය දෙදෙනෙක් කරන වැඩ දිහා බලාගෙන හිටියොත් අපිට පේන්නේ දෙදෙනාම එකම වැඩක් කරනවා කියන එක. අපි ගලුවොත් දෙදෙනාම දැල්ලක් කරගෙන ඉතලක් කරගෙන අතු ගන්නවා. දෙන්නේ මනුස්සෝ දෙන්නේ. ඔය දෙන්නගේම අතු ගෑම සිද්ධිය දෙක කාරණා දෙකම එකම සිද්ධියන්නේ. දෙන්නම කරන්නේ අතු ගන්න එක. හැබැයි එකෙක් ලෞකික. එක් බෝධිසත්ව චර්යාව තුල ලෝකෝත්තර ඒක දන්නේ කවුද? අපිට පේන්නේ මොකද්ද? අතු ගන්න. අන්නේ වගේ එකක් තමයි. ඔන්න ඒක තියෙනවා. ඒක අල්ල ගැනීම ගැන තේරුණාද ඔබට?
මොනවද මේ අල්ලගන්න තියෙන දේවල්ද? මොනේ අර ගණිකාවක් තමයි මොනේ අල්ලගෙන තියෙන්නේ. එයා නෑ. එයා තමයි අපිට එන්නේ මොනේ මේ එයා අල්ලගෙන නෙවෙයිද? එයාට හිතන්න මොනේ අල්ලගෙන තියෙන්නේ. එයාට බලාපොරොත්තුවක් නෙමෙයි. මොනේ අල්ලගෙන. අය අල්ලගෙන නෙවෙයිද වැඩ කරන්නේ. අය මං අහන්නේ මොනවද එයා අල්ලගෙන තියෙන්නේ. එයාට පහරින්ද එතන දෙයක් මේවත් අල්ලගන්න නෑ එහෙම නෙවෙයි මං අහන්නේ. ඒක අර සිද්ධිය ඒ ප්‍රමාව බැලුවට පස්සේ එයා දැන් අල්ලගෙනනේ මං කියනවා එයා දැන් සියල්ල අල්ලගෙන ඒ විදිහට කරනවා කියලා වැඩ කරනවා කියලා. සියල්ල අල්ලගෙන. මං මොනවද එයා අල්ලන් ඉන්නේ? ඒ අල්ලන් ඉන්න දේවල් වලට මේ පණ තියෙනවා මම අහන්නේ මේ බීජ සකස් වෙනවාද මම අහන්නේ. එහෙනම් ඒක අල්ලන් ඉන්න දේවල්. ගමු කතාවක් වෙන වචන වලින් කියන්නේ නැහැ. උපාදානයක් නෑ. හ්ම්? වචනේ කිව්වේ මට වැඩන්නේ නෑ. ඔබ දැන් හිතනවා මේ වාදයේ ඉඳන් ක්‍රියාත්මක වන පරිදි මුළු ලංකාවෙම තියෙන වැසිකිලි පැයක් නිදා ගන්න නැතුව රෝද අතින් යනවා කියලා ඔබ තීරණයක් ගන්නවා. අර මේ මාසංග මුතුමා මෛත්‍රිය යන ගියා. එහෙම තීරණයක් අරගෙන ඔබ යනවා. දැන් ඔක අල්ලගෙන යන්නේ ඔබ. මොකද්ද ඔය අල්ලගෙන යන්නේ? දැන් මොකද කරනවා මම මේක කරනවා අද ඉඳලා. මේක මගේ වගේ මම ලංකාවේ තියෙන වෙස් පීස් එක කොහොමද අතින් හොදනවා කියලා අල්ලගෙන යනවා. අල්ල. මම නෝ මොකක්ද කරන්නේ? බදලන්නේ. ඒකලා ඔකෙන් ලෝකෝ කරේ. ලෝකෝ කරේ. කන්න දෙනවා නම් දාන දෙනවා නම් රටකට දෙන්න ඕනේ පොඩි ළමයි. පොඩි ළමයි දෙන්නේ නැහැ. සත්තු දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ අපි කටු ඔව් තේදීමයි අම්බකස්නේ කියන එක ඔන්න ඔය වගේ එකක් ඔබ කියන්නේ කියන්න බෑ පෙන්නන්න බෑ වචන වලින් ඔන්න ඔය සිද්ධියක් කියන්නේ කියලා කියන්නේ. ඒ සිද්ධිය තමයි මේ ඉස්සරහින් එක කියන්නේ. එයා තැරීමට හේතු නැහැ. හේතුවක්. හේතු නැහැ. මොකක් නැහැනේ. මොකක් නැහැනේ. හේතු නැහැ. යාපේ අතාරින්න උත්සාහ කරන හේතුව. දැන් දහම්සල ජාතකයෙන් ඕක නෙවෙයිද පෙන්වන්නේ. මොකද්ද දහම්සල ජාතකයෙන් පෙන්වන්නේ රාජ්‍යය කටර පෑන්නේ මොකද්ද? ඒ කාලේ එක වචනයක් ඉතුරු වෙලා තිබ්බා කියලා කියනවා අනිත්‍යවත සංඛාරා කියන ඒ ගාථාවේ වචනේ විතරයි නේ අනිත්‍ය කියන වචනේ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒක තමයි මේ සදාම් වෙන්නේ. ඔබ තෝපාර කාරණා. ඉතින් මේ ඔයා ගියා රජුව. කවුද ධර්මයේ දන්නේ? ඔබ මේ ලෝකෙ කෙනෙක් ඉන්නවා කියන්නේ. ඊට පස්සේ මේක කතාවට කියනවා මේ කතාව බෞද්ධ සාහිත්‍ය කරුවයි කියලා කියන්නේ සක්‍රිය වෙස්වලාගෙන ආවා කියලා. යක්ෂයා වෙනවා. සක්‍ර දෙවියන්ගේ යක්ෂ වේශේ වලාගෙන මවාගෙන ආවා කියනවා. බෝධිසත්ව විදියට. ඇවිල්ලා ඉවර වෙලා ඉව කියනවා මේ මම දන්නවා. දැන් මේ එතකොට දිව්‍ය ලෝකේ ওই වචන විතරයි ඉතුරු වෙලා තිබ්බේ. අනිත් ඔක්කොම කෙලවිලා ගිහිල්ලා වචන ගිහිල්ලා. ඒ කියන්නේ ධර්මයක් නැහැ ඒ කාලේ තුල. මේකෙන් ඒක අදහස් කරන්නේ ඒකයි. සුභයයි. ඉතින් ඊට පස්සේ මේ මට වඩිගිනි. මේ මට වඩිගිනි මේ මම ධර්මයක් දන්නවා හැබැයි මට වඩිගිනි. ඒක මොකක්ද දැන් සාමාන්‍ය විදියට තමයි දැන් මේක කරන්නත් ඕන. ඒකත් ඇහුවා මා එහෙනම් මෙහෙම කරමු අපි කියලා දෙන්නත් එක්ක අධිකා කරගත්තා. ඔබ බලයන් අරගෙන උදේට මම බාල්දේ ඉන්නා ඉඳලිවල වෙලා ඔබ අපගේ පයින් වෙලාවේදී මම ඔබට බණවදී කියන්න. ඒක කටපයින් වෙලාවේ. අන්තිමට කියන්නේ කටපයින් වෙලාවේ. දැන් ඔයගොල්ලෝ වගේ ගියා නම් නිකන් දකින්නේ කාලේ තියලා. මගේ ඔයගොල්ලෝ ලෞකික විදියට අතහැරී වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ට. නේ? ලෞකික විදියට අතහැරී වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ වෙරෙන්න බලන්න. මම මගල වයිතු කියපන් ඒක අහකට හරි පණි ගිහිල්ලා ඒ බන්දික අහලි වෙලා වල දෙන්නේ ඒක ලෞකික. මනපදේ අහන්න කෙනෙක් ඉතුරු නැහැ කියලා අපි හිතනවා.
මොකක් හරි මම හිතනවා. පන්සේක නම් මේ බඩ නෝරෙන් මම බඩ පිරලා තියෙනවා. නමුත් එහෙම හරියට නෑ. කෙලින්ම කට්ට පැන්නා. එතකොට මේ සාහිත්‍යකරුවා ලියලා තියෙනවා සක්‍රවේශය මවාගෙන මෙහෙම අල්ලගත්තා කියලා. දහම්තොට වැඩි. ඒ යටි අරට අර ස්වාමීන් වහන්සේ දැන් මොක කහනකොට වෙන සුන්දර මේ දැන් අපිට ඔව් ඒක ඇති. දැන් මේ ඉස්සෙල්ලා අන්තිමට මම අර කියන්නේ මම කියනවා මිනිත් අවුරුදු ගන්නකට පෙර මම කතා කරද්දිත් ඔය කතාවමයි කිව්වේ. ඊට පස්සේ අද කතා කරද්දිත් ඒක තමයි කියන්නේ. අනේ ආමුදුනේ අපි මැරෙන ඉස්සෙල්ලා මේ නිවන් දකින්න බැරි වේදෝ කියන බයක් තියෙනවා ඒක. මම අහුවා ඉතින් අතීතයේ දවසක් තුඹෝ කිව්වා. දැන් තුඹෝ කියනවා. තව 10ක් ගියාට පස්සේ තෝ කියයි කිව්වා. එතකම්ම තොට යන්න වෙන්නේ අතන බින්දුවේ. ඒක තමයි. ඉතින් ඒක පිටසරක්. දැන් මේ උරුත් දෙන්නේ අපිට. දැන් ඔයගොල්ලන්ට ඒක ගැලපෙනවද? ඉතින් ඒකවල දැන් ඔයගොල්ලන්ට හිතනවා මේ පැත්තට ගැලපෙනවද මං අහන්නේ? එහෙම එකක් ගැලපෙන්නේ විදියක් නැහැ. හරියට ආවොත් හරි කියන්නේ. ඒ කතාව දැන් ගැලපෙන්නේ නැහැ. මොකද පඩි නැගල කවුරුද කියලානේ. දැන් ඒ කතාව ගැලපෙන්නේ නැහැ. ඒ නිසා කවුරුවත් මේ මං කියන්නේ ඒක අපිත් එක්ක ආවොත් යම් කිසි කෙනෙක් අපි ඉස්සෙල්ලා කියපුවා දැන් ඇතුළ ගන්න යන්න එපා. ඒ වෙලාවට. ඒකයි. ඊරට කාවුවා යන දැන් කතා කරලා වැඩක් නැහැ. ඒක කියවුත් යම් කිසි දෙයක් කිව්වා නම් ඔබ හිටියේ එතන සමහර විට මමත් හිටියේ එතන වෙන තැනක වෙන්න පුළුවන්. ඒ අවසන් හදපු ටික නෝබලෝකේ අවසාන විස්තරවලින් හරි ඉතින් පානතන එතෙන්ට පොඩි ලෝභකමක් ඒ කියන්නේ බින්දුවක් ගන්න මොකද්ද ලෝභකමද? උපදිනද ඒක මොකක්ද කියන්නේ? නෑ බින්දුවක් පෑම ගන්න ලෝභකමක් දැනෙනවා. මොකක්ද ඒ කියන්නේ මොකක්ද කියන්නේ? බින්දුවක් බෑ කියලා ලෝභකමක් නෑ ඒක නෙමෙයි දැන් අපි දැන් මේ තාම අපි ඉන්නවනේ ඉතින් අපිට දැන් පීඩාවක් නිකන් ගන්න කිව්වා වගේ මේ කාන්දර නිකන් නම්ුණා නින්ද නිකන් වැඩක් නෑ හම්බ කරන්න ඕනේ නෑ අපි හිතමු අපිට ඒවා ඕනේ නෑ දැන් කියලා ඒවා ඕනේ නැති වෙන තත්ත්වයකට ඇවිල්ලා කියන්නකො ඔව් එතකොට ඉතින් අපි මේවා දාන්න කවුරුනේ සංස්කෘතිය රැකෙනකොට අපි හිතමු ප්‍රබන්ධ වගේ නැතුව හිටියට අර අපේ මහත්තයා කිව්වා වගේ ඒකත් පීඩාවක් නේ ඔව් ඒක එතකොට හිතනවානේ අර මේකෙනුත් නිදහස් වෙන්න කියලා. ඔව් ඒ දෙන්නත් මට හිතෙන්නේ අපි නෝබල් වගේ කියලා. ඒ දෙන්නත් ඒ හින්දා තමයි මට දුකක් තියෙන්නේ. ඒක නැති එක ගැන දුක් වෙනවා. බින්දුවක් පෑමදී ඔව්. ඒ ඔබ හිතන කට්ටිය. අන්න ඒක ගැන දුකයි කියලා. ඒ ඔබ හිතන ඒක කට්ටිය. දුකක් ඒක ඔබට නෙමෙයි. ප්‍රශ්නයක්. ඒක දුකක් නෙමෙයි. ඒක දුකක් කියන්නේ කොහොමද? ඒක ඉක්මනට වෙනවා නම්. ඒක වෙලා ඉතර වෙනවා නම් කියන්නේ ඒක දුකක් නෙමෙයි. ඒක එතකොට ඒක පීඩාවෙන් මිදෙන්න තියෙන කැමැත්ත දුකක් නෙමෙයි. පීඩාවෙන් කිය මොන පීඩාවක්ද? දැන් මම කිව්වේ දැන් ඉන්නේ එකත් දැන් මේක හම්බ කරන්න ඕනේ නැහැ. ඒ පීඩාවලින් මිදලා කියනකොට සාපේක්ෂව එතකොට මේ ඇයිනේ ඒවත් මම පීඩාව. ඔව්. ඒ පීඩාවක් තමයි. ඉතින් එතකොට අපි ඒකෙන් හිතනවා මේවා ඔය පීඩාවක් නැතුව ඉන්න ඕන කියලා කියන්නේ. ඔව් ඒක පිටින් නෑ ඉතින් ඒක අනිත් පැත්ත. ඒක අල්ලන්නේ. ඒ කියන්නේ තියෙන දේ හිතන එකද කොහොමද? නෑ නේද පීඩාවක් ඇතුව සිටීමයි පීඩාවක් නැතුව සිටීම දෙකම දෙකම ලෞකිකයි. මේ පැත්ත එක පැත්තක් අර පැත්ත එක පැත්තක් නේ. උසගෙනයි මිටිගෙනයි වගේ නේද? ඒක හරි. ඒක මොකද? ඒක දැන් ඔබ කියන්නේ පීඩාවක් ඇතුව ඉන්න එක ප්‍රශ්නයක් නම් පීඩාවක් නැතුව ඉන්න එකද හොඳ? නෑ එහෙම නෙමෙයි. එහෙනම් මොකද? දැන් අර දැන් ඔබට ගන්න තියෙන ওই දෙක විතරයි හැබැයි. ඔය දෙකෙන් මැද දෙයක් ඔබට කියන්න නම් බෑ. බෑ ඒක හරි. ඔව්. කියන්න දෙයක් නෑ ඔබට. ඔබට මේ කාටවත් එහෙම. ඒක. ඔය දෙක යරින්න කියන්න දෙයක් නෑ.
ඒක යමක් තියෙනවා කියන්න ඕනේ ඒක යමක් නැහැ කියන්න ඕනේ. තියෙනවද දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? ඒ වගේ එක තියෙනවද නැහැ. ඒ වගේ අතර පීඩාවක් තියෙන බවද පීඩාවක් නැති බවද? ඔබට වෙන්නේ. පීඩාවක් තියෙනවද කියන පීඩාව තියෙනවා පීඩාවක් නැහැ කියලා හිතන පීඩාවක් නැහැ. හරිද පීඩාවක් නැතුව හිතන එකනේ මම කියන්නේ. පීඩාවක් නැතුවද අපි ඉන්න ඕනේ ඒක උනාට පස්සේ පීඩාවක් ඇතුවද ඉන්න ඕන කියලා මම අහනවා. ඈ දැන් පීඩාව ගන්න අපි කලින් නැති දෙන්නේ සාපේක්ෂවනේ. දැන් නිරපේක්ෂ වුණාට පස්සේ එතන පීඩාවක් නැහැ. ඒ කියන්නේ පීඩාව තියෙන විදිහක් නැහැ සාපේක්ෂයක් නැත්තම්. දෙකක් නැත්තම්. ඒක බුදුආදී දුරියෝ. ස්කන්ධ දුකක් කියන එක නැද්ද? ඉතින් ඒක තමයි කියන්නේ. දැන් මේ ඇහිම දැකීම කියන එකත් සාමාන්‍ය හරි ඉතින් දැන් මෙයා කියුවේද ඇත්ත නේද? මෙයා කියනවානේ දැන් ස්කන්ධ දුකනේ දැනෙන්නේ අපිට. ඒක මටත් දැනෙනවා නේද? ඒක පුද්ගලික නැතිවට ඒක දැනෙනවා. ඒක දැනෙනවා. ඒකත් අවසන් වෙන්නේ අනුපාදාන නිර්වාණය. ස්කන්ධ දුක දැනෙනවා. ඔරොගේ. ඒ දුක මහ පීඩාවක්. ඒ දුක මහ ඒ දුක ඒ කියන දුක මහ දුක පීඩාවක්. ඒ මමත් කියන්නේ ඒක කවුරුද? ඒ මොකක්ද ඒ මමත් කියන්නේ මහ පීඩාවක්. නෑ මහ පීඩාව දැන් දුර වෙලානේ. දැන් වාක්‍ය කියවා වගේ අපිට හම්බ කරන්න යන්න උනාවක් නැහැ. හම්බ කරන්න යන්නේ එහෙම අර මහා ලොකු මොකද ඒ පීඩාව දිගටම තියෙන පීඩාවක්. නෑ. එනනේ ඔව්. මම කිව්වද? ඒකද මහ පීඩාවක් කියලා නෑ නෑ මහ පීඩාවක්. ඒ මහ පීඩාවක් හැබැයි අපි තාම මෙහෙම තියෙනවා දැන් මොන එතන අපිට මොන එතන නියදපු ගමන් මේක අදිනවා. එතෙන්ට අවදි වුණත් එතෙන්ට මොන නිදුව සතුටහන් වෙනවා. ඒ කියන්නේ කන්නේ මොන මනිකමක් තියෙනවා. මොඩකමක් තියෙනවා. මට දැනෙන්නේ ඒ මොඩකමේ පිළිදන්න ඕනේ මේ හැම මොහොතකම. අනිත් ඒකට අර වෙනස් වීමට මොන දෙන එක කාටත් තුරුමයි ඒක අවබෝධ කරගන්න උදව් පොඩි. එතකොට එතෙන්දී එයා ඒ ධර්මය අවබෝධ කරගෙන නම් තියෙන්නේ. එයාට ඒ පීඩාව කියන එකත් ස්ථිරව පවතින දෙයක්ද කියලා හිතන්නකෝ බලන්න. ඔව්. නෑනේ. ඒ කලින් පීඩාව තිබුණු හේතුයි ඵලයි කොහොමද? නමුත් අර කියනකොට තියෙනවා මේ පීඩාවක් තියෙනවා හරි. ඒක තමයි අර ස්කන්ධ දුක. ඒ ස්කන්ධ දුක තමයි එතන තියෙන්නේ. නමුත් ඒ ස්කන්ධ දුක දැනුණට එතන දැනෙන අයිතිකාරයෙන් නැති නිසා මහා ලොකු පීඩාවක් විතර නෑ. ඒක තමයි මේ දුක අඩු වීම තමයි තියෙන එකම මේ නිවන. නිවන කියන්නේ මැරිච්ච හැම නෙමෙයි මෙතන තියෙන දුක අඩු වීම. ඔව්. කියන එක තමයි ඉතින් අතන තමයි ලැබුණු තෑග්ග ඒක. වචන නෑ ඒ විලා පිස්සබේ. ඒකකින් තමම මොකදන්නේ? කියන්න පුළුවන් කන්නේ. ඔය අත්දැකීමට දෙක අපි සාධාරණව බලන්න වෙනවා. ඔයගොල්ලන්ට අනුව බැලුවොතින් මම ගිහි ගෙදරක් ගත කරලා තියෙනවා පැවිදි ජීවිතෙත් ඉඳලා තියෙනවා. ඒ මේ දෙක පිළිබඳව මම ගවේෂණය කරලා මගේ හෘද සාක්ෂියට අනුව බැලුවොතින් දැන් මම ඒ කාලේ ගත කරපු ජීවිතයයි දැන් ගත කරන ජීවිතය අතර බැලුවට පස්සේ මේ අපි ධර්මයට අමතරව කතා කරලා බැලුවොත් ධර්මයේ ටික පැත්තකට දාලා නිකන් කතා කරලා බැලුවොත් මේ ගත කරන ජීවිතය එහෙදි ගත කරන ජීවිතය. කොච්චර සංසීමද? එතකොට ඊට අනුව නිවනක් තියෙනවනේ මට. මිලින්ද ප්‍රශ්නේදිත් ඔය කියනවනේ නාග තේනා මේ දුවම්බුනේ. ලෞකිකවත් කොච්චර සකස්. ඔව් ඒකේ ඉතින් ධානය එතකොට මේ නිවනට ගිය කෙනෙක් ඉන්නවද ස්වාමීනි කියලා. නැත්නම් මහරජා. ඒ නිවනට ගිය කෙනෙක්. උපවාසයක ඒකට නැවතත් අර කරනවා ඒ විදියට අන්තිමට රාතන් වහන්සේ එක පිළිතුරක් දෙනවා අනිත් එක වෙන විදියකට කඩලා දානවා මේ නුවණ පාදනවා ටිකෙන් ටික රජුලන්ට මුස්ති කඩනවා ඔව් ඒ නිවනක් තියෙනවද මහරජා කියලා මේ ස්වාමීනි කියලා ඔය නිවනක් තියෙනවා කියලා එතකොට මේ නිවනට ගිය කෙනෙක් ඉන්නවද කියලා ඒ නිවනට ගිය කෙනෙක් නැහැ මහරජා කියලා නිවනක් තියෙනවා එන්නන්ට කියන්නේ. ඒකට අර හිතනවානේ මොකද්ද මේ කියන්නේ කියන මෙතන. අන්න ඒ වගේ. අයි ලස්සන මිලින්ද ප්‍රශ්නේ. ඔය පොතක් අර අහුනොත් බලන්නේ ඒක. අයි ලස්සන ටිකක් ඒවා. තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ එකක් මේ අදහස් කරන්නේ.
ඊට අනුව දැන් නිවනත් වෙන හැබැයි දැන් බැලුවොත් ඊට අනුව දැන් නිවනට ගියපු කෙනෙක් ඉන්නවා කියලා කියන්න බෑ. නමුත් දැන් ඊට අනුව ස්කන්ධ දුකක් තියෙනවද කියලා හැවුවොත් ওই ස්කන්ධ දුකක් තියෙනවා. හැබැයි ස්කන්ධ දුකක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා හැවුවොත් ඒ ස්කන්ධ දුකක් කියන කෙනෙක් නැහැ. අන්න ඒ වගේ ඔය එක වෙලාවකට එකක් කියනවා තව වෙලාවක අනිත් පැත්තේ වෙනස් විදියකට කියනවා. එහෙමයි කියන්න වෙන්නේ. එහෙම නැතුව කියන්න බෑ. ඒක තමයි අත්‍යවශ්‍යම. ඒ කියන්නේ කලින් අපි හිතමු දැන් මේ හටගන්න හේතුවට දුක තියෙන්න පුළුවන්. මම කියලා කෙනෙක් ඉස්සෙල්ලා හිටියද නිවන් දකින්න ඉස්සෙල්ලා හිටියද? නැහැ. හරිනේ. ඒක මම දැන් උත්තර පැහැදිලි කරා කට්ටියකට ෆෝන් එකේ කියන්න ඕන නිසා කියුණා. ඊට පස්සේ ඒක ගන්න උපාදාය රූප විදියට දෙන්න ඕනේ උපාදාය රූප දන්නවනේ. චිත්ත රූපේ නාම රූපේ. හරි. එතකොට ඒක ගන්න. එතකොට දැන් නිවන් දැක්කනේ. දැන් උපාදාය රූප විදියට අපි ගමු බුදු පිළිමේ හරි කලගෙඩියක් හරි ඔය වගේ ගන්නෙ. එතකොට එහෙම එකක් එහෙම මම කියලා කෙනෙක් ඉස්සෙල්ලා හිටියද එහෙම කලගෙඩියක් තිබුණාද? දෘෂ්ටියන්නේ තිබ්බේ. පුද්ගල ස්වභාවයක් වගේ. එතකොට දැන් මේ දෘෂ්ටියෙන් රැවටීමෙන් නොරැවටීමටපත් වුණා කියලා කියනවා. නොරැවටීමටපත් වෙච්ච කෙනෙක් ඉන්නවද? එතකොට කලගෙඩියක් ඉස්සෙල්ලා තිබුණෙත් නැහැ. නිවන් දැක්කෙත් නැහැ. මේ පුතඥව හිටියෙත් නැහැ. කලගෙඩිය නිවන් දැක්කද? අනේ තිබුණේ නැහැ නිවන් දැක්කේ. අන්නේ වගේ මොකක්ද එකක් කියන්නේ. ඔන්න ඔච්චර එතකොට අර මිනිස්සයා ආපු විදියට ආදුන්නේ අපි මැරෙන්න ඉස්සර වෙලා මේක නිවන් දකීදෝ කියලා බයක් තියෙනවා මරුණොත් සතර අපායයිදෝ කියලා බයක් තියෙනවා කියලා ඒ දෘෂ්ටිය එක නා ඉන්නව නම් ඒක නා ඉවරයි නේද? ඉවරයි නේද? එදත් එතන අදත් එතන හිතත් එතන. බයි පිරාන්ත වෙලා ඉන්නවා. පිරිල්ලේ වතුර තියෙනවා ඉතින් තියෙන වතුරේ හොඳ නරක කියනවා. හැබැයි මෙතෙන්දී හොඳට මතක තියාගන්න අර වටේ ගිහිල්ලා එනකොට අර පුද්ගල ස්වභාවයක් නැති වුණාට පුද්ගලයේ ස්වභාවයක් නැති වුණාට පුද්ගලයෙක් ඇතයි යන දෘෂ්ටිය මම වගේ කියලා අල්ලගත්ත ලෞකික බැඳීම් ටිකක් අපිට ලෞකික ගැට ගැහිච්ච ටිකක් තිබුණේ. කලයක් නැති බව ඇත්තයි. හැබැයි කලයක් තියෙනවායි කියලා හිතාගෙන හිටියානේ. ඒකත් ඇත්තනේ. ඔව්. දැන් කලයක් තියෙනවා කියලා හිතන් හිටපු එකත් ඇත්තක් නේ. ඔව්. ඔව් නමුත් දැන් ඔතන ඉඳලා ඉවර වෙලා දැන් එතකොට අර සැනසීමටපත් වුණා කියලා මම අර කිව්වේ. අර බින්ද ප්‍රශ්නේදී තෝකන් මොනේ පෙන්නන්නේ. එතකොට දැන් මේ ජීවිතයයි මේ ජීවිතය අතර බැලුවට පස්සේ සාපේක්ෂව බැලුවොත් අපි කියන්න ඕන මට කිව්වොත් ඒක කියන එකක් විතරයි අත්‍තරම කියන්න නම් වෙන්නේ. නැත්නම් එහෙම කියන්නත් බෑ. මේ ජීවිතය මේ ජීවිතය අතර බැලුවොත් ඒ ජීවිතේ ඒ අර තිබිච්ච එකට අනුව මේ ජීවිතය තුල නිවනක් තියනවද නැද්ද? තියෙනවා. හැබැයි නිවනට ගිය කෙනෙක් ඉන්නවද? එහෙම නිවනක් තියනවද? ආපහු වරකට ගියා ඒක නිවනක් නැහැ තියෙනවා. ඔව් නිවනක් තියෙනවා. ගිය කෙනෙක් නැත්තේ. එකපාරක් අහනවා ඒ නිවනට ගිය කෙනෙක් ඉන්නවද කියලා. නැහැ කියලා කියනවා. නිවනක් තියනවද කියලා අහනවා. නැහැ කියලා කියනවා. ආපහු හැවුවොත් නිවනක් තියනවද කියලා තියනවා කියලා කියනවා. ඒක බලන්න තුන් පාරක් කියුණා මේක. යන්නේ වගේ. කතාවම හරියට අහගෙන ඉන්නකොට තමයි තේරෙන්නේ. මොකක්ද එකක් කියනවා හැබැයි මට තේරෙන්නේ නැහැ. මම මෙතනින් වචන තුනේ මොන වචනේ ඇල්ලුවත් මං ඉවරයි. මොකද ඇයි නැයි දැන් ඔය වචන තුනේ මොකක් ග්‍රහණය කරගත්තත් වැඩක් නැහැ. අර ඒ தත්ත්වයටපත් නොවේ. ඒක තමයි මම කියන්නේ. ඒක තේරෙන්නේ පස්සේ. පස්සේනේ ඒක වෙන්නේ. ඉතින් ඒ කීවර්ඩ් වැඩක් වැඩක් නැහැ නේ. ඒකට බන කියලා. බොරු ගන්නේ මෙච්චර කාලයක් මම මේ කිව්වේ ලෝකෙට. මම මේ කියන්නේ. මම දැන් පොඩි කාට කිව්වේ ඒක. හොයන්න යන්න එපා. හොයන්න යන්න. තොට ඕනනම් දැන් පැවිදි වෙනවා නම් පැවිදියක්. නෑ මේ අම්මා තාත්තත් එක්කත් ඉන්නත් ඕන. උසස් පෙරද සාමාන්‍ය පෙරද ඕ ලෙවල්ද මොකක්ද එකක් කරන්න ඕන කිව්වා. මම ගා එහෙමද? ආයෙ නගා කිව්වා. එච්චරයි. ඒතර මෙච්චර කාලයක් මම කිව්ව බොරු. බොරු ගොඩක් කිව්වේ. මම හිතන්නේ ලංකාවේ හැම කෙනාම කිව්වේ බොරු. බුදුහාමුදුරුවෝ කිව්වේ බොරු. ඒක තමයි මේ වචන ටික අහගෙන ගන්න දකින්න බෑ ඇත්තටම. ඒක නෑ. ඇත්තටම අර වචන ටික දැනගත්තා කියලා ඈ මාර්ගයක් නැහැ කියන්න නෑ. මාර්ගයක් තියෙන්නේ අරකට අනුවනේ. මම කියන්නේ ඒකට අනුව මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය කියලා අවසන් වුණාට පස්සේ
මම කියන්නේ මම සංවිච්ච කෙනෙක්. මම කියන අසුචි වලට වැටිලා අසුචි වලින් මගක් හදාගත්තා. අසුචි වලකට වැටුණා. අසුචි වලින් මගක් හදාගත්තා ගොඩ වුණා. ඉතින් මග තමයි අර බණ ටික කියලා හිතන්නකො. හැදුනේ මොකෙන්ද? අසුචි වල. අන්නේ ඔය දැනගත්තේ කියන්නේ. ඔය බණ පදයක් මුකුත්ම දැනගන්න නැතුව කරගන්න බැයිද මම දන්නේ. එහෙම කරගත්ත කට්ටිය නැද්ද පුන්නදාසි චුල්ලපන්තක සුනීත සෝපාකලා වගේ කට්ටිය දන්නේ නැහැ නේද? අඩුකුලේ කට්ටිය කියනවා ඉගෙනගෙනත් නැහැ කියනවා. නිවන් දැක කියලා කියනවනේ. එහෙනම් දැනගත්ත කට්ටියට දැන් එහෙම දැනගන්න ඕනේ මොකුත් බණපද. අපි ආදින ගහඳුනනවා කිටියා සුවපත් වේවා කියන වචනේ විතරයිලු දන්නේ වෙන කිසි බණක් දන්නේ නැහැලු. අවුරුදු ගානක් තිස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ මෙයා හරි සම්ගායන මහ රහතන් වහන්සේ නමලු. ඉතින් බුදුහාමුදුරුවෝ දවසක් ආරාධනා කරාලු මේ මහාන උඹට බණ කියන්න ඕන කියලා. ඔබට දේශනාවක් කරන්න ඕන කියලා. එදා පහන් වෙනකම්ම මේ ස්වාමීන් වහන්සේ දේශනාවක් කරලා තියෙනවා. හැබැයි බණ නෙවෙයි කියලා මේ අත කියන අපි කියන වගේ මේම මොකුත් කියන්නේ නැහැ. වෙන කතාවක් කියලා කියනවා මොකක්ද හරියට. ඒ කතාව ඉගෙන ගන්න ඕනද මං අහන්නේ. ඒක ඉගෙන ගන්න ඕනද? ඉගෙන ගන්න ඕනේ. බක්කන හැටි ඉගෙන ගන්න ඕනද? තේබොන හැටි ඉගෙන ගන්න ඕනද? ඈ? ඒ වගේ දැන් ඉගෙන ගත්තා නම් මේෂන් වැඩි ගැන ඉගෙන ගත්තා නම් මේෂන් රස්සාවනේ කරන්නේ දැන් ඊට පස්සේ නේ ඒතොල් මේ කිසිම ධර්මයක් දන්නේ නැති කෙනෙකුට උනත් මේකටපත් වෙන්න පුළුවන්. වෙන ගමන් නෑ මං කියන්නේ. මේ වචන කියන ඒවා අරවට ගහන්න තියෙන එකක් නෙමෙයි. තුවක්කුව වගේනේ. ඔව්. මේ පහුරක් විදියනේ ඔබ දේශනා කරන්නේ. ඒක ඇහෙන කෙනාට දෘෂ්ටිය කැඩෙන්න වචනේ පාන. අනේ ඔය ඒවටනේ තියෙන්නේ. ඒවා ලෞකිකයි නේද එතකොට. ඒකනේ තියෙන්නේ. බණ කියන ඒවා එතකොට ඒව තමයි ඒවා. අවිද්‍යාව මොඩකම මේ වචන අරගෙන දෘෂ්ටි සහගත සංකල්ප වල තමයි මේ අර අසුචි අර ඒ ඔය බණ කියන එක ස්වාමීන් වහන්සේ ඉනිමග වගේ. ඒ අසුචි වලින් මහදපු ඉනිමග වගේ බණ ටික. ඔව්. ඒක ඉතින් එතකොට ඒතර උනාට පස්සේ මං කිව්වේ. ඒතර උනාට පස්සේ මාර්ගයක් පනවන්න පුළුවන්. එහෙම දැනෙනවද යාට? ඒතර වචනක් නැහැ, බණක් නැහැ. මම කරුණාට පස්සේ අර කරා යන්නේ. ඔව් අර කරා යන්නේ. අර ගරෙන් යන්නත් අර කියන්නේ. ඒ වුණාට එයා අර දෙන්නම බුදුදානවා වගේ එයාත් කනවා බොනවා වචන කතා කරනවා. දැන් අර දෙන්නේ බුදුදානකට උපාසක කියලා තමයි අපිට පේන්නේ නේ. වචන කතා කරනවා. ප්‍රධාන වශයෙන්ම නිකන් හිතන්න මිනිස්සු ඉර වෙන එකම තැන කොතනද උතන. දැන් මේ නිවන් දැකීමට පුළුවන් නම් කියන්න බෑ ඔයගොල්ලෝ විතර මේ නිවන් ප්‍රතිපදාව තුළ මේ ධර්ම මාර්ගය තුළ මේගොල්ලෝ හිර වෙන එකම තැන කොතනද උතන. ධර්ම මාර්ගයට ඇවිල්ලා හිර වෙන්නේ මොකද්ද යටින් තියෙන්නේ උතන. දෘෂ්ටියකට නෙමෙයි. ඒක තමයි සක්කාය දෘෂ්ටිය. මේ මමමයි එතනත් හිර වෙන්නේ. ඔව් දෘෂ්ටියකටම තමයි. ඒ කොහොමද මමමයි හිර වෙන්නේ කියලා කියන්නේ. නරකින් කෙනෙක් හිටියා නම් දැන් ඌ මොකද්ද කරන්නේ? හොඳ වෙන්නේ. හොඳින් කෙනෙක් හිටියා නම් නරක වෙන්න යනවා. දැන් ඔය අන්ත දෙකේ කාල් ගන්න වෙරෙන්න වෙන කෙනෙකුට මොකුත් කරන්න පුළුවන්ද කියලා බලනවා. එක්ක දැන් අවබෝධ වුණා කියන මමත් එන්නේ. අන්න ඒකනේ. එතන සක්කායනේ. ඉතින් දැන් ඔය වටේ කරකැවෙනවා මිසක කවදාවත් ගොඩීමක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි. හරි මොකක් හරි කන්නාඩියක් දාන්න. මොනවා හරි දොස් කියන්නේ. හරි දොස් කියන්නේ. ඔව් ඉතින් කරන් දෙයක් නැහැ. ඒක තමයි යන්න වෙන්නේ කාටත් එතකොට. කාටත් යන්න වෙන්නේ ඒක එතකොට. දැන් සම්මත එතන ඒක දෘෂ්ටියක් ඒ දෘෂ්ටියක් කියලා එතනම මේ අවබෝධය තියාගෙන එයා යන්නේ දන්නේ. එතන නේද මාර්ගය කියන්නේ කොටිම කිව්වොත් ඒකනේ.
එතෙන්ට මොන පීඩම් ඕනේ. මාර්ගය කියලා ගත්තට පස්සේ මේ දැකීම වෙනස් වෙන එකනේ මුලම තියෙන සම්මා දිට්ඨියනේ. දැක්මනේ මෙතන තියෙන්නේ. මේ දැන් මොන දැක්ම කියලා ගත්තට පස්සේ මේවා. ඒකෙනුත් එතකොට බලන්නකො එතකොට මේ මාර්ගය පිළිබඳව ගත්තට පස්සේ මේකත් බොරුවක් කියලා තේරෙන්නේ නැද්ද කියලා හඳුනගන්න. මොකද්ද බොරුවක් කියලා තේරෙන්නේ කියන්නේ? දැන් බලන්න ඇත්ත සහ බොරුව. ඔව් එතන දෙකක්. ඇත්ත සහ බොරුවනේ. මාර්ගයටත් ඕකම ගන්න බලන්න. අපි ඉස්සර කියපු විදිහට අපි බලමුකෝ පොඩ්ඩක් ඉස්සර අපි සාමාන්‍ය විදිහට මම සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? නිවැරදි හරි දකීම ඕමනේ කියලා දුන්නේ. හරි දැකීම සහ නිවැරදි දැකීම කියන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැකීමනේ. දැන් එතකොට වැරදි දැකීම සහ හරි දැකීම. දැන් උන් එල්ලෙන්නේ කොහෙද දැන් ගිහිල්ලා? හරි දැකීම. හරි දැකීම තමයි එල්ලෙන්න තියෙන්නේ. දැන් වෙන එල්ලෙන්න අතක් නැහැ. ඒක ඒක මාර්ගෙ එල්ලලා නැද්ද මු? එල්ලනානේ තියෙන්නේ. කොයි ගියත් එල්ලෙන්නේ. එල්ලනා ඒක වෙලා තියෙන්නේ. එතකොට ඔය මාර්ගෙ එල්ලෙන්නේ නැතුව යන්න පුළුවන් වැඩ පිළිවෙල තමයි අර මජ්ජි සූත්‍රයෙන් වෙන්නේ. මහා පුරුෂයෙක් කියන්නේ. ඒක නේද? අන්න උබන්ති මජ්ජේ මන්තාන මහා පුරුෂය. ඔන්න ඔය කියන දෙකෙන් නිදහස් වෙලා අන්ත දෙකෙන් නිදහස් වෙලා මේක තැවෙන්නේ නැතුව යන්න පුළුවන් එකම කෙනා කියලා කිව්වේ ඒකයි යාට. එහෙම නැත්නම් ඔය රහසින් දන්නේ නැහැ කවුරුත්. කොහෙන් හරි එල්ලෙන්න තමයි බලන්නේ. මේ ක්‍රම හය එකක් බලන්නකොට. ඒකයි වෙන්නේ. දැන් අතුලින් දැනනවද ඔයගොල්ලන්ට අල්ලගෙන මේ අපි ගත කරන ජීවිතේදී අල්ල ගැනීම කියන එක මොකක්ද කියන්නේ? දැන් අල්ලගෙන කරනවා කියන එක දැන් තේරෙනවද? සියල්ල අපි ඒකට මෙහෙමත් කියමු අල්ලගෙන කනවා. අල්ලගෙන බොනවා. ඔය යන්නේකම අල්ලගෙන කනවා අල්ලගෙන බොනවා. ඒත් අල්ලගෙන වැඩ කරනවා. අල්ලගෙන බනිනවා. අල්ලගෙන වතුර දානවා ගස් වලට. අල්ලගෙන පැල හිටවනවා ගස් වලට. ඔය කොහොමද? ගණිකාවගේ තමයි. ගණිකාව යෝවාසින වැඩක් නෙවෙයි. අල්ලගෙන. ඕගොල්ලෝ ගාමිකෝනේ මේක බහැලා කරන්නේ.